නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහෙවත් පින්වතුනි, අපේ ජීවිතවල හරියට අහන්න ලැබෙන දෙයක් පින්වතුනි, නිතර පින්වතුන්ලා ඇතැම් වෙලාවට නගන ප්‍රශ්නයක්, සත්පුරුෂයා අසත්පුරුෂයා පටලැවෙන්නේ මොකද? ඇතැම් වෙලාවට සත්පුරුෂයාය කියලා අසත්පුරුෂයාට රැවටෙන්නේ ඇයි? හොඳ කෙනෙක්ය කියලා නරක ඈයන්ට රැවටෙන්නේ ඇයි? මෙයානම් ඇසුරට හොඳ යහපත් කෙනෙක්ය කියලා කට්ට කෛරාටික කපටින්ට අහු වෙලා යන්නේ ඇයි? මොකද්ද මේකට හේතුව කියලා. අද මේ ඉගෙන ගන්න ජාතක පුවතින්, අද මේ අහන ධර්මයෙන් ආන්ගේ කාරණේ හොඳට පහද ගන්න පුළුවන්. ඇයි අපිට මේ වරදින්නේ? ඇයි මේ පටලැවෙන්නේ? වරදින්න පටලැවෙන්න හේතුව මොකද්ද? හරි දෙයක් හොයාගෙන යනකොට වැරදි දෙයක් අස්සේ පටලැවෙන්න හේතුව මොකද්ද? ඇයි එහෙම සිද්ධ වුනේ? ඇයි එහෙම සිද්ධ වෙන්නේ? ඒ ගැන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම වටින ධර්ම කාරණා කිහිපය අද ඔබට අහන්න ලැබෙනවා. අද මේ දේශනාවට දායකත්ව දරන්නේ බමුණුගේ සුනිල් පෙරේරා මහත්මයා සහ ඒ පින්වත් දූ දරුවන් ඒක රාශී වෙලා ඒ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදනා පිණිසත්, ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ ඒ ඥාති හිතයිසීන් සාමසිලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සිත ශාන්තිය සැලසේවා කියන උතුම් මෙත් සිතින් යුක්තවම පින්වතුනේ ජීවිතයට යහපත සිත ශාන්තිය සැනසෙල්ල නොවරදින බව මේ දේවල් හටගන්නට හේතු වෙන්නේ එක්තරා මූලික ගුණයක්. ඒ මූලිකම ගුණය මොකද්ද? තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක දෙවි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ දෙවිය අහපු ප්‍රශ්නේ තමයි බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගලමුත්තමං. ස්වාමීනි, දෙව් මිනිස් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා මංගල කරුණු කියලා කිව්වේ මොනවද පින්වතුනි? ජීවිතේට සෞභාග්‍ය උපදවන කරුණු, වරදින්නේ නැති වෙන කරුණු, හරියන කරුණු, ජීවිතේට ආලෝකයක්, එළියක්, සෞභාග්‍යයක් හටගන්න කරුණු හෙව්වා. මංගල කරුණු හෙව්වාට මේ දෙව් මිනිසුන්ට හරියට මංගල කරුණු හොයාගන්නට බැරුව ගියා. යහපත කැමති වුණට උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිදුනි. බුදුරජාණන් වහන්සේ ඉල්ලුවානේ මංගල කරුණු කියලා දෙන්න කියලා.
සෞභාග්‍ය උපදින කරුණු 38ක් යටතේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කළා. එයින් පළමුවෙන් මොකද්ද? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාළ සෞභාග්‍ය උපදවන කාරණේ අසේවනාච බාලානං බාල අසත්පුරුෂයෝ ඇසුරු නොකිරීමය. පණ්ඩිතානංච සේවනා නුවණැති පණ්ඩිතයෝ ඇසුරු කිරීමය. පූජාච පූජනීයානං පිදිය යුත්තම් පිදීමය. ඒතං මංගල මුත්තමං මේවා සෞභාග්‍ය උපදවන මඟුල් කරුණුය. එහෙනම් ජීවිතේට මංගල්‍ය උපදින කාරණාවක් පින්වතුනේ පිදිය යුත්තා පිදීම. පිදිය යුතු උතුමන් පිදීම. පුද සත්කාර කරමින් වාසය කළ යුතු උතුමන්ට පුද සත්කාර කිරීම. ගරු කළ යුත්තාට ගරු කිරීම. කීකරු විය යුත්තාට කීකරු වීම. සුවච විය යුත්තාට සුවච වීම. මේක ජීවිතේට සෞභාග්‍ය උපදවන කාරණාවක්. ජීවිතේට නොවරදීම පිණිස හේතු වෙන කාරණාවක්. නොවැරදීම කියලා කියන්නේ දැන් වෙලාවට තමන් මේ සමාජයේ ජීවත් වෙනකොට කෙනෙක් ගැන පහදිනවා. මෙයා හරි සත්පුරුසයි. මෙයා කල්යාණ මිත්‍රයෙක්. මෙයා හරි හොඳ කෙනෙක්. එහෙම පහදිනවා. බලනකොට මහා අසත්පුරුෂ චරිතයකට තමයි පැහැදිලා තියෙන්නේ. එයාට හිතෙනවා මෙයා නම් හරි ශෝක්. එහෙම හිතෙනවා. එහෙම හිතලා එදෙන්ට නිකම් මැදිලා යනවා. හේතුව මොකද්ද? එයා ගාව තියෙන එයාගේම දුර්ගුණයක්. ඒ දුර්ගුණය කියන එක ගැන පිටුතුනේ මෙහෙම තේරුම් ගන්න. කෙනෙක් තමන්ගේ ඔළුව හොදන්න නැතුව ඉන්නවා නම් අපිරිසිදුයි නම් ඔළුව නොසෝදා නිතර මේ කොණ්ඩේට සබන් දාලා ඔළුව හොදන්නේ නැතුව ඉන්න කෙනාට ටික කාලයක් යනකොටම උකුණෝ ප්‍රශ්න, ඉස්හොරි ප්‍රශ්න හටගන්නේ නැද්ද? හටගන්නවා. එතකොට හටගන්න හේතුව මොකද්ද? එයා නිතර මේ හිසකෙස් පිරිසිදු නොකිරීම. අපි තුමු ගෙයක් දොරක් තියෙනවා, අතු ගාන්නේ නැහැ, පිරිසිදු කරන්නේ නැහැ. අතුපතු නොගා පිරිසිදු නොකර ගෙයක් තියෙනකොට මැස්සෝ කරදරේ ගෙදෙට එන්නේ නැද්ද? මැස්සෝ ගහනවා වගේ ඇතුළට. එතකොට මැස්සෝ ගහන්න හේතුව මොකද්ද? ඒ ගෙදර පිරිසිදු නොකිරීම හේතුවක් තියෙනවා. ඕන් ඔය වගේමයි තේරුම් ගන්න ඕනේ. ජීවිතයක් ඇතුලේ සොඳුරු ගුණධර්මයක් නැතිකොට තමන්ගේ ජීවිතයට සෞභාග්‍ය උපදවන කාරණාවක් නැතිකොට අභාග්‍ය ඒ ජීවිතේ හොයාගෙන එනවා. එහෙම නැත්නම් ඒ ජීවිතේ අභාග්‍ය කරා ඇදෙනවා. බලාගෙන ඉඳි අභාග්‍යයට යනවා. ඒ අභාග්‍යයට යන්න හේතුව මූලිකම හේතුව තමයි පිදිය යුත්තා නොපිදීම. පිදිය යුත්තා පුදන්නේ නැත්නම් සත්කාර කළ යුතු කෙනාට සත්කාර කරන්නේ නැත්නම් ඒ කෙනා හරි ඉක්මනට අසත්පුරුෂයාගේ ඇසුරට වැටෙනවා. සත්පුරුෂයාගෙන් ඈතට යනවා. එතන ඉහාට තියෙන අභාග්‍යමයි. යම් කලක මේ ජීවිතේට අසත්පුරුෂයෙකුගේ ඇසුරක් මුණ ගැහුනේ වේද? එයයි අභාග්‍යයේ සලකුණ. අභාග්‍ය විනාශය කරාම යනවා. යම් කලක මේ ජීවිතේ සත්පුරුෂයාගෙන් ඈත්වීමක් වේද? එයයි අභාග්‍ය. මේ ජීවිතේ උදා වෙන සෞභාග්‍ය කියලා කියන්නේ මොකද්ද? යමෙක් සත්පුරුෂයෙකුට පුද සත්කාර කර සත්පුරුෂයා ළඟින් ඇසුරු කරනවා නම් අසත්පුරුෂයන්ගේ ආශ්‍රේ ඈතට කරනවා නම් ආන සෞභාග්‍ය. ආන ජීවිතේ උදා වෙන මහා භාග්‍ය, මහා වාසනාව, මහා මංගල්‍ය. ඉතින් එහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගැනීම පිණිස පවතින බොහොම ලස්සන ජාතක පුවතක්. අපි මේ උතුම් ජාතක පොත් වහන්සේලා ඇසුරු කරගෙන අද ඉගෙන ගන්නවා. චතුද්්වාර ජාතකය, සිව්දොරටුවක් ඇති උස්සද නිරය පිළිබඳ කතාව.
ඒ දවස්වල අපගේ තථාගත රහත් මහා කරුණික භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සෙවන් නුවර ජේතවනාරාමේ. ওই කාලේ එක්තරා තරුණෙක් මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ටික දොහක් යනකොට මේ නවක පැවිද්දාට තමන්ට උපකාර කරපු ආචාර්ය උපාධ්‍යය පවා අමතක වෙන්න පටන් ගත්තා. තමන්ට මේ ගෞතම ශාසනය පැවිද්ද දුන්නේ කවුද? තමන්ට ධර්මයේ තුල හික්මෙන්ට අවවාද අනුශාසනා කරන්නේ කවුද? ඔක්කොම අමතකයි. තමන්ට කලින් මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අමතකයි. කාගේවත් වචන පිළිගන්නේ නැති මහා දඩබ්බර හිතුවක්කාර චරිතයක් බවට පත් වුණා මේ භික්ෂුව. දැන් මුලින්ම නම් ඇවිල්ලා පැවිද්දට අවසර පතන්නේ අනේ ස්වාමීනි මට මේ සසර දුකින් නිදහස් වීම පිණිස ඔබ වහන්සේලාගේ ඇසුරේ ධර්මයේ හැසිරෙන්න මටත් අවස්ථාවක් දෙන්න. එහෙමනේ පැවිද්ද ඉල්ලන්නේ. එතකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අනුකම්පා කරලා ඔන්න පැවිදි උපසම්පදාව දෙනවා. මේන්න ටික දවසක් ගියාට පස්සේ මේ කෙනා ඒ ආචාර්යයන් වහන්සේටත් අඩිය හප්පනවා. උපාධ්‍යයන් වහන්සේටත් අඩිය හප්පනවා. වැඩිහිටි සංඝයාටත් අඩිය හප්පනවා. ගණන් ගන්නේ නැහැ. කියන එකක් අහන්නේ. ආන් එහෙම වුණා. එතකොට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අවවාද අනුශාසනා කරන්න උත්සාහ කළා. එතකොට මෙතන රණ්ඩු දබර හට ගන්නවා. අවසානයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුව කැඳවාගෙන යන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සිද්ධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා මෙහෙම. හැබැයිද භික්ෂුව මේ වැඩිහිටි සංඝයා භික්ෂුව ගැන කියන්නේ අවවාද නොපිළිගන්නා දුර්වච කෙනෙක් කියලා? හැබැයිද මේ කාරණාව? එතකොට මේ භික්ෂුන් වහන්සේ කියනවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ළඟනේ අසත්‍ය ප්‍රකාශ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දෙහා බලාගෙන මේ භික්ෂුව කිව්වා අනේ ස්වාමීනි ඇත්ත ඒක. මගෙන් මේ වැරද්ද වෙනවා මම පිළිගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව පෙර ආත්මිකත් තොප ඔය දෝෂයෙන්ම යුක්ත වුණා. තොපේ ජීවිතය ගත්තාම ඈත අතීතයේ පෙර ජීවිතයකත් ඔය දෝෂෙම ඔය විදිහටම තිබ්බා. අකීකරුකම දුර්වචකම තමයින්ට හිතයිසී නුවණැතියන්ගේ අවවාද පිළිගත්තේ නැහැ. අන්තිමේ දන්නවද මොකද්ද වුනේ කියලා? උස්සද නිරේට පිවිසිලා බිහිසුණු උර චක්‍රයක් දරාගෙන අනන්ත දුක් විඳින්න ඔබට සිද්ධ වුණා. ඒ අනතුරට ඒ වගේම බියකරු අනතුරකට යලි වැටෙන්නද සූදානම කියලා ඇහුවා. එතකොට එතන රැස් වෙලා හිටපු අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට අනිකුත් භික්ෂුන් වහන්සේලාට කැමැත්තක් ඇති වුණා අසිරිමත් සම්බුදු නුවණින් දුටු ඒ අතීත පුවත අහන්න ඕනේ කියලා. ඉල්ලා හිටිය ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට අකීකරුකම නිසා පෙර ජීවිතේ වෙච්ච අනතුර ගැන අපහට දේශනා කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කාලේ තිලෝගුරු කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ හිටපු කාලේ. ඒ කිව්වේ මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්ව පැවති යුගයක් ගැනයි මේ කතාව. ඔය කාලේ 80 කෝටියක මහා ධනයකට හිමිකම් කියපු සිටු පුත්‍රයෙක් මේ බරණැසට වෙන්න වාසය කළා. ඔහුගේ නම මිත්තවින්දක. මොකද්ද නම? මිත්තවින්දක. ඔහුගේ මව්පියෝ සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ ආර්ය ශ්‍රාවකයෝ. නමුත් මේ පුත්‍රයා තුළ කිසිම ශ්‍රද්ධාවක් තිබ්බේ නැහැ. ඔහු බොහොම දුස්සීල සෙල්ලක්කාර ජීවිතයක් ගත කළේ. කාලය ගත කරනකොට ඔහුගේ පියා අභාවයට පත් වුණා. ඉතින් මෑණියෝ තමයි සියලුම කටයුතු ඒ නිවසේ සොයා බලලා ඒ නිවසේ පරිපාලනය සිද්ධ කරගෙන ගියේ. දැන් මේ කාලේ මේ අද වර්තමානයේ අපි ජීවත් වෙන ලෝකේ මේ මිනිස්යන්ට තියෙන ආයුෂ ඩිංගිත වගේ නෙමෙයිනේ. අවුරුදු 20000ක් කියලා කිව්වහම අර ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලත් ඒ බිරිඳ තව කාලාන්තරයක් ජීවත් වෙනවා.
ඉතින් මේ මෑණියෝ සෝවාන් නිසා තමන්ගේ පුත්‍රයාට නිතර අවවාද කරනවා. මිත්ත වින්දකට කියනවා අනේ මගේ පුතේ මේ අහන්න. ඔයා ලැබිච්චි මේ මනුස්ස ජීවිතේ ගොඩාක් දුර්ලභ එකක් බව ඔයාට හොඳට මතක තියෙන්න ඕන. පුතේ මේ ලබාපු මනුස්ස ජීවිතේ එසේ මෙසේ එකක් නෙමෙයි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවට වඩා දුර්ලභ එකක් කියලා. ඒ නිසා පුතේ මනුස්ස ජීවිතේ දුර්ලභයි. ඊළඟට ඊටත් වඩා දුර්ලභයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්න මේ වගේ කාලයක්. බුදු කෙනෙක්ගේ උපත ගොඩාක් දුර්ලභයි. ඒ නිසා පුතේ ඔයා මේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. හොඳට සිල් සමාදන් වෙන්න ඕන. ධර්මයට කීකරු වෙන්න ඕන. උපෝසත සිල් ආරක්ෂා කරන්න ඕන. හොඳට බණ ටිකක් අහගෙන ජීවිතේ ගොඩනගා ගන්න කිව්වා. අම්මා නිතර මේක කියනවා. ඒ කියනකොට මෙයා කියනවා අනේ අම්මී මට මගේ පාඩුව ඉන්න දෙන්න. අම්මා ওই විදිහේ විකාර කතා කිව්වාට මට වැඩක් නෑ. මට උපදෙස් දෙන්න එපා. මං යන ගමන ගැන මට තේරෙනවා. දැන් මෙයා කොහොමද කියන්නේ? මං යන ගමන ගැන මට තේරෙයි. අදත් එහෙම තියෙනවනේ. අදත් කරදඬු මහත් වුණාම අතපය දික් වුණාම අම්මලාට තාත්තලාට එහෙම කියනවනේ. අම්මලා එපා අපිට කියන්නේ. අපි දන්නවා මේ නූතන ලෝකයේ ජීවත් වෙන හැටි. එහෙම කියන්නේ නැද්ද? අද අම්මලාගේ තාත්තලාගේ කාලේ වගේ නෙවෙයි. දැන් තාක්ෂණයේ දියුණුවයි. අපි තමයි දන්නේ දැන්. අපි තමයි මේ කාලේ ඉන්න තේරෙන අය. එහෙම කියනවනේ. එතකොට බලන්න එහෙම කියාගෙන අවසානයේ කරගත්ත දෙයක්. ඉතින් මෙහෙම කියනකොට අම්මට කරන්න දෙයක් නැහැ. අම්මා නිශ්ශබ්ද වෙනවා. දවසක් මේ අම්මට තමන්ගේ පුතා ගැන ගොඩාක් දුක හිතෙලා පෝය දවසක පුතාට මෙහෙම විශේෂ කාරණාවක් කිව්වා. බලන්න මගේ පුතේ අද ලාස්සනට පුන්සඳ පායන දවස. පිරිච්චි රන් තැටිය වගේ හඳ පායන දවස අද. අද මහ උපෝසත දිනේ. පුතේ අද ඔයා වෙහෙරට ගිහිල්ලා අෂ්ටාංග උපෝසත සිල් ගන්න ඕන. උදේ සිල් අරගෙන හෙට රෑ එළි වෙනකන් ඔයා සම්පූර්ණයෙන්ම සිල්පද ටික රැකගෙන වාසය කරන්න ඕන. එහෙම කළොත් එයාට ලැබෙන වාසිය ඔයා දන්නවද? අනේ අම්මේ ඌවා මට විකාර කියන්න දෙන්න එපා කිව්වා. එතකොට කිව්වා නෑ විකාර නෙවෙයි. කහවණු 1000ක් දෙනවා කිව්වා. දැන් බලන්න අම්මා කෙනෙක් දරුවෙක්ව යහමඟට ගන්න ඕන කියලා අම්මා කරන උපාය. දැන් ওই වගේම එකක් වුණානේ නේද? අපේ අනාථ පිණ්ඩික සිටුවරයා කාල කියන පුත්‍රයාට අනේ පිරිසුදුතුමාට හිටියනේ කාල කියලා පුතෙක්. ඒ තරුණයි සෙල්ලක්කාරයි. හැබැයි මේ මිත්ත වින්දක වගේ නෙවෙයි පින්වන්තයි. ওই වගේ අනාථ පිණ්ඩික සිටුවරයා මේ පුත්‍රයාට රන් කහවණු දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සම්මුඛයට යවුවානේ. ඉතින් කාල වාසනාවන්තයි. කාලයේ ගියපු ගමනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. රැකවරණයටපත් වුණා. මිත්ත වින්දකට උනේ වෙනම දෙයක්. මිත්ත වින්දකගේ ඇස් දෙක ලොකු වුණා. කහවණු 1000 හප්පේ. කහවණු 1000ක් දෙනවා නම් මොකෝ යන්න බැරි කියලා ඕන පිළිවෙලකට සිල් ඇඳුම් ඇඳගත්තා. දැන් මහා ධන ආසාවෙන් ධන ලෝභකින් මේ සිල් සමාදන් වෙලා ඊළඟ දවසේ මම මෙහෙම කරන්නෙමි කියලා එහෙම හිතාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ඒ බරණැස විහාරයට ගියා. ගිහිල්ලා දැන් බණ අහන්න උනන්දුවක් නැහැ. සිල් සමාදන් වුණා. අම්මා කියපු පොරොන්දුව හින්දා සිල් ගත්තා. සිල් අරගෙන ওই බරණැස විහාරයේ මේ තැන ඇවිද ඔහි හිතිච්ච වෙලාවට ගහක් යට නිදා ගන්නවා. කොහොම හරි දවස ගත කළා. දවස ගත කරලා ඔන්න ඊළඟ දවසේ උදෑසනින්ම අම්මා ළඟට ඇවිල්ලා ඒ අම්මා ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටලා දැන් ඉතින් අම්මගේට අත දික් කරලා කිව්වා කෝ මට දෙනවාය කිව්ව කහවණු 1000 දැන් දෙන්න කිව්වා. ඉතින් අම්මට තේරුණා මෙයා කිසිම දිනුවක් කරා නම්
ගිහිල්ලා නැතිය කියලා අර කහවණු 1000 හිම දුන්නා. කහවණු 1000 අරගෙන මේ පුද්ගලයා ඒ කහවණු 1000න් පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. පස්සේ මේ ව්‍යාපාරේ හොඳට පණ ගහලා ගියා. ව්‍යාපාර කටයුත්ත පටන් ගත්තාම හිතුවාට වඩා වේගී දියුණු වුණා. 1,20,000ක ආදායමක් ලබන විදිහට මොහුට හොඳට ආදායම් ලැබෙන්න පටන් ගත්තා. කහවණු ලක්ෂ ගණන් දැන් සල්ලි හම්බ කරන කෙනෙක්. එතකොට මොහුට හටගත්තා ධනලෝභී. ධනලෝභී මුල් කරගෙන දැන් 80 කෝටියක මහා ධනස්කන්ධයකට උරුමකාරයා. නමුත් දැන් ධනලෝභේ හට ගැනීම හේතු කරගෙන මෙයා කල්පනා කරා නැව් නගින්ට. නැව් නැගලා වෙනත් දේශාන්තරයකට ගිහිල්ලා එහෙදී හොඳට සල්ලි හම්බ කරන්න හිතුවා. එහෙම හිතලා තමන්ගේ අම්මා ළඟට ගිහින් කියනවා අම්මේ මං වෙළඳාම් කටයුතු කරන්නට නැව් නැගී යනවා. එතකොට මේ මෑණියෝ කිව්වා ඇයි මගේ පුතේ මෙහෙම කටයුතු කරන්නේ? ඔයාලට මෙච්චර මේ සිටු ගෙදර ධනෙ තියෙද්දී ඔය අතිශය භයානක අනතුරු ඇති මුහුදකට වැදිලා මේ මුහුදේ වෙළඳාම් කරන්නට මුහුද හරහා ගිහින් වෙළඳාම් කරන්න හිතුවේ ඇයි? කියන දේ අහන්න ඔය නැව් ගමන නම් යන්න එපා. මං කැමති නෑමයි කිව්වා. එතකොට මෙයා කියනවා අම්මේ අම්මගේ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නෑ. අම්මට ඕන විදිහට මගේ ජීවිතේ ගොඩ නගා ගන්න මං සූදානම් නෑ. මං කිව්වේ මම නැව් නැගිලා යනවා. මම ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා. මම මේ අම්මට මතක් කරා විතරයි අම්මගෙන් අවසර පැතුවේ නෑ කිව්වා. ඒ වගේ මහා හිතට අරගෙන හිටපු කෙනෙක් මේ. තමන්ගේ මව්තුමියගේ ගුණය හඳුනා ගන්න බැරි වෙච්ච තරම් අසත්පුරුෂ ලාමක බවක් තමා තුළ තිබුණ අසත්පුරුෂ ලාමක බවක් තමා තුළ තියෙනකොට ඒ ලාමක බවට පෑහෙන දේවල් තමයි ජීවිතේට කිට්ටු වෙන්නේ. නොපෙනෙන බලවේග ලං වුණත් පින්වතුනි ලාමක බලවේග තමයි ජීවිතේට ලං වෙන්නේ. දැන් බලන්න තව්තිසාවේ එක සිදුවීමක් වුණා පින්වතුන්ලා අහලා ඇති. තව්තිසාවේ සක්දේවිඳු පැමිණෙන තෙක් දෙවිවරු දේව සභාවට එකතු වෙලා දිව්‍ය ආසනයේ ඉස්සරහා බලාගෙන හිටියා. සක්දේවිඳු වාඩි වෙන පාණ්ඩු කම්බල සෛලාසනයේ ඉස්සරහා දෙවිවරු සක්දේවිඳු පැමිණෙන තෙක් මඟ බලාගෙන ඉන්නවා. මේ මඟ බලාගෙන ඉඳි දෙවිවරුන්ට එකපාර දකින්න ලැබුණා සක්දේවිඳුගේ පඬුපුල් ආසනයේ උඩ කැතම කැත විරූපී පොඩි සතෙක් පුංචි යකෙක් පහළ වුණා. ඒ යක්ෂයා පහළ වුණා විතරයි මේ දෙවිවරුන්ට හිතට නොමනාපයක් හටගත්තා. දෙවිවරු එකපාර කතා වෙන්න පටන් ගත්තා මේ මොකෙක්ද මේ බොහොම විරූපී යකෙක් මේ අපේ දෙව් රජුන් වාඩි වෙන පුටුවේ මේ එකපාර පහළ වුණේ. මේ පුද්ගලයාව මෙතනින් පන්නන්න ඕන කියලා දෙවිවරු කේන්ති අරගෙන නොමනාපෙන් බයින්න පටන් ගත්තා. දැන් දෙවිවරු මේ ආසනයේ මත ඉන්න යක්ෂයාව එලව ගන්න බයිනවා. බයිනකොට මෙයා බලාගෙන ඉද්දි වේගෙන් ලොකු වෙනවා. ලස්සන වෙනවා. විරූපී කැත නැති වී යනවා. හරි පිරිපුන් විදිහට මේ පඬුපුල් ආසනේ පිරෙන්න සකස් වුණා. මේ සකස් වෙනකොටම වෙලාවට සක්දෙවිඳු ආවා. සක්දෙවිඳු පැමිණිච්ච ගමන් දෙවිවරු නිශ්ශබ්ද වුණා. සක්දෙවිඳු තමන්ගේ පඬුපුල් ආසනේ තමන් වාඩි වෙන ආසනේ වාඩි වෙලා ඉන්න මේ කෙනා ඉස්සරහට ගිහින් කියනවා මම දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු වෙමි. මම දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු වෙමි කියලා කිව්වේ බොහොම මෛත්‍රියෙන්. බොහොම ඉවසීමෙන් මෙහෙම කියනකොට ඒ වචනේ කියනවත් එක්කම අර පිපීගෙන ආපු කෙනා බැලුණා වගේ මේ පිම්බීගෙන ආවනේ. බැලුමකට හුලං ගහනකොට බැලුම ලොකු වෙලා එන්නේ. ඒ වගේ මේ යකා ටික ටික ලොකු වෙගෙන ආවේ. අනේ ආයෙමත් හුලං බැස්සා වගේ නැතුව ගියා. සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. දෙවිවරුන්ට හරි පුදුමයි වෙච්ච දෙයට. දෙවිවරු ඇහුවා දෙව් රජුනේ කවුද ඒ?
සක්දෙවිඳු කියනවා දෙවිවරුනි ඔය පැමිණියේ ක්‍රෝධය අනුභව කරන යකෙක්. කේන්ති අනුභව කරන යකෙක්. ක්‍රෝධය කේන්තිය කියන ලාමක අකුසලේ අනුභව කරලා යැපෙන යකෙක් ඔයාවේ. එතකොට මේ යක්ෂයා යැපෙන දේ දෙවිවරු දුන්නා. ඒ යක්ෂයාට දෙවිවරුන්ගේ සංග්‍රහයක්. යක්ෂයා එනකොට එක දිගට දෙවිවරු සලකන්න පටන් ගත්තා. ඒවා වේගෙන් අනුභව කරලා යකා පණුපුල්ල ආසනේ ලොකු වුණා. අපේ ළඟ තියෙනවා නම් ජීවිතේ දුරුගුණ අපේ තුලත් ඉන්න යක්කු එහෙම තමයි ලොකු වෙන්නේ. ඒවාට කිට්ටු වෙන්නේ ඒකටම හරියන විදිහේ ලාමකය. හිතුවක්කාර කෙනාට හිතුවක්කාරකම් කරන්නම හිතුවිලි ඒ අය ලං කරනවා. දඩබ්බරයාට දඩබ්බරකම් කරන්න හිතුවිලිම ලං කරනවා. බේබදුකමට රුචි වෙන තැනැත්තාට බේබදුකමට අදාළ හිතුවිලිම ලං කරනවා. මේ සංසාර ගමනේ රැකෙනවා කියන එක හරි දුෂ්කරයි. රැකෙන්න තියෙන්නේම පින්වතුනි තමන්ගේ ජීවිතය තුළ ගුණයක් බලවත්ව ආරක්ෂා කර ගැනීමයි. ඒ ආරක්ෂා කරගෙන තියෙන ගුණ අතරේ බොහොම වටිනම එකක් තමයි පිළිය යුතු උතුමන් පිදීම, කීකරු වීම. උතුමන්ගේ වචනයට ගරු කිරීම. තමන්ට යහපත පිණිස අවවාද කරන කෙනාට අවනත වීම. මේක තමයි රැකෙන්න තියෙන, රැක ගන්න තියෙන බොහොම වටින ගුණය. දැන් මිත්ත වින්දකට මේක තිබ්බේ නැහැ. අම්මට කියනවා අම්මගෙන් මේ අවසර පැතුවේ නැහැ. මං යන ගමන මම යනවා කිව්වා. අම්මා කවුද මට උපදෙස් දෙන්න? එතකොට අම්මා කිව්වා ඇයි උඹ එහෙම කියන්නේ? මං උඹ වැදූ උඹේ අම්මා. මට අයිතියක් නැද්ද උඹට අවවාද කරන්න? යන්නේ නැහැ ගෙයින් එළියට. ඔහොම නැවතියන් කියලා අම්මා කියනකොට මේ පුද්ගලයා අම්මව තල්ලු කළා. කේන්තියෙන් අම්මව තල්ලු කරනකොට ඒ අම්මා වීසි වෙලා ගිහිල්ලා වැටුණා. අම්මා වැටුණා නේද? අම්මට මගේ අතින් ටිකක් වේගවත් පහරක් වැදුණා නේද කියලා හිතන්නේ වන් නැතුව මේ පුද්ගලයා එහෙම පිටත් වෙලා ගියා. තමන් මහා ලොකු කෙරුමෙක් වගේ පිටත් වෙලා ගියා. නැව් නැගුණා. නෞකාව දැන් කිසි උපද්‍රවයක් නැතුව මේ මහා සාගරේ ධාවනය වෙනවා. මහා සාගරේ ධාවනය වෙනකොට දැන් මොහු හිතනවා ඔය අම්මා කිව්වට මේ ගමන කොච්චර සුන්දරද? ඈතට ලස්සනට මුහුද පේනවා. මුහුදේ සුළං හමනවා කොයිතරම් සොඳුරුද? දැන් මෙහෙම හිත මොහු යනවා. යද්දී දවස් 7ක් ගත වුණාද යම් තැනක 7 වෙනි දවසේ මහා සාගරේ මැද්දේ නැව වැඩ කරන්නේ නැතුව ගියා. නැව හිට්ටා. නැව හිට්ට ගම මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. දැන් මිනිස්සු බැලුවා කාර්මික දෝෂ මොනවද කියලා. කිසිම කාර්මික දෝෂයක් නැහැ. එතකොට නැවේ කපිතාන් සියලු දෙනාව රැස් කෙරුවා. රැස් කරවලා කිව්වා මේ නැව දැයි යන්නේ නැහැ. නැවේ මොකක් හෝ මහා අපි කවුරුත් නොසිතන දෙයක් සිද්ධ වෙලා. නැව ක්‍රියාත්මක කරවන්න විදිහක් නැහැ. එකත් එකනම මට හිතෙන්නේ මේ නැවට ගොඩ වෙලා තියෙනවා කවුරු හරි කාලකන්ණියෙක්. කාලකන්ණියාව සොයා ගැනීම පිණිස සියලු දෙනාම දැන් තුණ්ඩු ඇදීමට ලැහැත් වෙන්න කිව්වා. ඒ තුණ්ඩු ඇදීමේ ක්‍රමය කියලා එකක් ඒ කාලේ තිබිලා තියෙනවා. මොකද්ද මේකේ කරන්නේ? හැමෝගෙම නම් පුංචි පුංචි කොළ කෑලි වල ලියනවා. මේ කොළ කෑලි වල නම් ලියලා ඒවා පුංචි පුංචි මේ ගුලි හදනවා. කොළ ගුලි හදනවා. හදලා මේක දානවා වතුර භාජනයකට. ඒ වතුර භාජනේ අර වීදුරු භාජනය. එතකොට පිටින් බලාගෙන ඉන්නකොට පේනවා මේ කොළ වලට මොකද වෙන්නේ කියලා. මෙහෙම දාපුවම යම් කොළයක් මුලින්ම ගිලෙනවද? ඒ කොළ ගුලි අතරේ යම් කොළයක් මුලින්ම ගිලෙනවද? ආන් ඒ කොළේ අරගන්නවා. වතුරට පෙඟිලා ඒ කොළ ගිලෙනවනේ. ගිලෙන කොළේ මුලින්ම ගන්නවා. ඕන දැන් තුණ්ඩු ඇද්දා. කොළයක් ගිලුණා. ගිලුණු කොළේ අරන් බලද්දී
කවුද? මිත්ත වින්දක කියලා තියෙනවා. ඒ මිනිස්සු කල්පනා කළා මේ පුද්ගලයා තමයි කාලකන්ණියා. මේ කාලකන්ණියාව නැවෙන් පිටමං කරන්න ඕන කියලා නැවේ තිබුණ පොඩි පහුරු කෑල්ලක්. මේ පහුරු කෑල්ලට මේ පුද්ගලයාව නැංගුවා. අර මහා සාගරේ මැද්දේ අතහැරලා දාලා නැව පිටත් වුණා. ඇත්තෙන්ම මිත්ත වින්දක අයින් වුණා විතරයි නැව ක්‍රියාත්මක වුණා. නැව පිටත් වෙලා ගියා. දැන් මිත්ත වින්දක මහා සයුරක් මැද චූටි පහුරක තනි වුණා. හැබැයි මිත්ත වින්දක අම්මාගේ කීමට එක දවසක් උපෝසත සීලේ රැක්කා නේද? අම්මගේ කීමට කහවණු දහසක් ගන්න හිතාගෙන උපෝසත සීල රැක්කා. උපෝසත සීලේ රැකපු පින පෙරට ආවා. ඒ පින පැමිණිලා මොහුට මේ මහා සයුර මැද්දේ විමාන මුණ ගැස්සනවා. ඒ විමාන ප්‍රේතියන්ගේ විමාන. රන් විමානයක් මුණ ගැස්සුවා, රිදී විමානයක් මුණ ගැස්සුවා, මැණික් විමානයක් මුණ ගැස්සුවා. හැබැයි මිත්ත වින්දකට මේ එකකින්වත් හිත සෑහෙන්නේ නැහැ. හිත සෑහෙන්නේ නැතුව මේ විමාන තුල ටික දවසක් ඉන්නවා. ඒ විමානෙන් බැහැර වෙලා ආයේ යනවා. මෙහෙම යනකොට මේ මිත්ත වින්දකට පේන්න පටන් ගත්තා. මෙන්න මේක බලන්න පින්වතුනි, හරි පුදුම සහගතයි මේ ජාතක පුවත කියවනකොට මේ කොටස. මිත්ත වින්දකට පේන්න ගන්නවා දැන් සිව් දොරටුවකින් සැදුම්ලත් මහා නගරයක්. මහා පවුරකින් වට වෙලා තියෙනවා. මේක ඇතුලේ ගොඩාක් දෙනෙක් ඉන්නවා පේනවා. එතකොට මේ මිත්ත වින්දකට මේ පේන දේ ගැන, මේ පේන දේ කියලා තමයි මේකට කියන්න වෙන්නේ. මොකද මිත්ත වින්දක මේ දකින්නේ උස්සද කියන මහා නරකාදිය. හැබැයි මිත්ත වින්දකට මේක පේන්නේ කොහොමද? අලංකාර රාජ්‍යයක් වගේ. මේ පේන්නේ උස්සද කියන මහා නරකේ. ඒ නරකේ කොච්චර ගිනි සැරක් තියනවද කියලා කියන්නේ. ඒ උණුසුමට මතු පිටින් තියෙන පවුර සම්පූර්ණයෙන් රතු පාට වෙලා. ඒ තරම් උණුසුම්. ඒ උණුසුම් නරකය හරියට රතු මැණිකෙන් කළා වගේ මේ මිත්ත වින්දකට පේනවා. මිත්ත වින්දක කල්පනා කරනවා ශාපූරු නුවරක් නේ. මේ නගරේ මට අධිපතිය වෙන්න ඇත්නම් කෝකටත් මේ නගරයේ ඇතුළට යන්න ඕන. එහෙම හිතලා අර මහා දොර මැදින් මිත්ත වින්දක නගරයේ ඇතුළට පිවිසුණා. ඒ නගරයේ ඇතුළට පිවිසනකොට මිත්ත වින්දකට බාධාවක් නැහැ. නිරයට යන්න බාධා නැහැ. ගානට නිරේ දොර ඇරුණා. මිත්ත වින්දක ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට ඒ ඇතුලේ පිරිස මේ නිරිසත්තු වේදනා විඳ විඳ කෑ ගහනවා. මිත්ත වින්දකට ඇහෙනවා මිහිරි ගීත ගයනවා වගේ. ඒ විලාප මිත්ත වින්දකට ඇහෙන්නේ පිරිස හරි සද්දෙට ප්‍රීතියට ගීත ගායනා කර කර විනෝද වෙනවා වගේ ඇහෙන්නේ. මිත්ත වින්දක කල්පනා කළා ෂා මේක හරි ෂෝක් තැනන්නේ. කට්ටිය සින්දු කියනවා. කට්ටිය නටනවා. නිරිසත්තු වේදනාවෙන් දගලන එක මිත්ත වින්දකට පේනවා කියනවා. හරියට මේ නටනවා වගේ. මිහිරි නාදවලට නටනවා වගේ මිත්ත වින්දකට පේනවා. මිත්ත වින්දක ටිකෙන් ටික ලං වෙනකොට එක මිනිසෙක් උරචක්‍රය කියන බිහිසුණු දණ්ඩනේ ඒ පුද්ගලයා ලබලා ඒ උරචක්‍ර දණ්ඩනේ කියන එක තියෙන්නේ මෙහෙම. ඒ උරචක්‍රය කියන එක හිසේ පනදපුවම ඒක හිසේ ඉඳලා ඒ කියන්නේ ඔළුවේ ස්මුදුනේ ඉඳලා බෙල්ල ළඟට කපාගෙන එනවා පහළට. යලි ගෙලේ ඉඳලා ඉහළට ආයමත් කපාගෙන ඒ කියන්නේ මේ ඔළුව සම්පූර්ණයෙන්ම හැමතිස්සෙම කැපි තියෙනවා. මේක නිකන් වලල්ලක් වගේ එකක්. ඒ වලල්ල ඔළුවට දාගත්ත ගමන් ඒක ආයෙ ගලවන්න බෑ. ඒක ඔළුවේ ඉහළ කොටසේ ඉඳලා බෙල්ලටත් බෙල්ලේ ඉඳලා යලි ඉහළටත් හැමතිස්සෙම කැපි තියෙනවා.
නවත්තන්න බෑ බලවත් වූ වේදනා අල්ලන්න බෑ අල්ලනකොට අත් කැපෙනවා. මේ විදිහේ මේකට තමයි උර චක්‍රය කියලා කියන්නේ. මේ උර චක්‍රයක් පැලඳගෙන එක පුද්ගලයෙක් දුක් විඳිනවා නිරිසතෙක්. මේ නිරිසතාව මිත්ත වින්දකට පේනවා අලංකාර නෙළුමක් ගෙලේ පලන් දාගෙන ඉන්නවා වගේ නෙළුම් මල් මාලයක් පළඳලා. හරීම සතුටින් ඔහු ගීතයක් ගායනා කර කර ඉන්නවා. ඔහුගේ ශරීරයේ පුරාම ලේ තැවරිලා තියෙනවානේ. ඒවා මිත්ත වින්දකට පේනවා හරියට මේ සුවඳවත් කල්ක තවරාගෙන ඉන්නවා වගේ. ඉවසවිය නොහැකි වේදනාවකින් ඔහු යම් විලාපයක් නගනවාද එය මිත්ත වින්දකට පේනවා මියුරු ස්වරයෙන් ගායනා කරන ගීතයක් වගේ. බලන්න වරදින වැරදිල්ල. වරදින වැරදිල්ල. රැවටෙන රැවටිල්ල. මුලාවෙන මුලාවිල්ල බලන්න. නිරිසතෙකුට සතුටින් ඉන්න කෙනෙක් කියලා මුලා වෙනවා. නිරිසතාගේ වේදනාවට සතුටක් කියලා මුලා වෙනවා. නිරිසතා නගන විලාපය මිහිරි ගීතයක් වගේ ඇහෙනවා. එතකොට මිත්ත වින්දක මේ නිරිසතා ළඟට ලං වුණා. ලං වෙලා කියනවා භවත අනේ ඔය ලස්සන පියුන් චක්කරේ ඕක ගෙල දමාගෙන ඔබ දැන් ගොඩාක් කල් වෙන්න ඇතිනේ. දෙන්නකෝ මට ඔය පියුම් චක්‍රේ කිව්වා. දැන් මිත්ත වින්දකට පේන්නේ ලස්සන මල් වලින් හදපු මල් චක්‍රයක් වගේ නිකන් මල් වඩමක් වගේ මේ උර චක්‍ර මාලාව පේන්නේ. ඉල්ලුවා ඒක. එතකොට මේ නිරිසතා කියනවා අයියෝ මිත්‍රය මොකද්ද ඔහි මේ කියන කතාව? මේක පිවුණුමක් නෙවෙයි. මේක භයානක කුර චක්‍රයක්. මේ කුර චක්‍රයක් පළඳගෙන මම මේ විඳවනවා කිව්වා. එතකොට මහු කියනවා හා ඔහේ බොරු කියනවනේ. ඔය නෙළුම මට දෙන්න අකමැත්තෙන් නේද? ඔය ලස්සන පළඳනාව ඔය මට දෙන්න අකමැතිනේ. එහෙම නෙවෙයි පොඩිත්තකට දෙන්නකෝ මට. මාත් ආසයි නෝ ඔය පළඳ ගන්න කියලා. මෙහෙම මින්ද විත්තක කිව්වා. මිත්ත වින්දක මේක කියනකොට අර නිරිසතාට හිතවිල්ලක් එනවා. එහෙනම් එකත් එකටම සිද්ධ වෙලා ඇත්තේ මේක. මේ පුද්ගලයාත් මං වගේම අම්මට පහර දීලා ආපු කෙනෙක්ද කොහෙද? එතකොට මේ උර චක්‍රේ පැලඳගෙන මේ විඳවන්නේ කොයි જાතිය කෙනෙක්ද? මවුට පහර දීපු කෙනෙක්. මවුට පහර දීමේ පාප කර්ම කරගත්ත කෙනෙක්. පිදිය යුතු උත්තම කාන්තාව වන අම්මාට හිරිහැර පීඩා කරපු කෙනෙක් තමයි මේ විඳවන්නේ. එයාට හිතවිල්ලක් ආවා. එහෙනම් මේ පැමිණලා සිටින්නේ මං ජාතියම කෙනෙක්. ඒ කියන්නේ මගේ කර්ම විපාකේ ඉවරයිද කොහෙද? එතකොට මේ නිරිසතා කිව්වා හොඳා. ඔබට මේක පේන්නේ පියුන් චක්‍රයක් වගේ නම් ඔබම මේ පියුන් චක්‍රේ මගේ හිසින් ගන්නට මගේ අකමැත්තක් නෑ කිව්වා. එතකොට මිත්ත වින්දක මේ පියුම් චක්‍රේ ඇල්ලුවා. අල්ලපුවම හොඳට අතට අහු වුණා. අතට අහු වුණාම මෙයාට දැන් මේ පියුම් චක්‍රේ ඔළුවේ දාගන්න ඕන. මෙයා මේක ඔසවලා ඔළුවේ තියා ගන්නකොටම ඔක්කොම වෙනස් වුණා. ඔක්කොම වෙනස් වුණා. අර උර චක්‍රේ මේ ඔළුව කපාගෙන බැසා. ඉතින් එහාට දුකමයි. කැපි යනවා සම්පූර්ණයෙන් ඉවසා ගන්න බෑ වේදනා. දැන් අර මිහිරි නාද නැතුව ගියා. හාත්පස ඇහෙන්නේ බියකරු. ඊටාම බිහිසුණු නිරිසතුන්ගේ අඳුනා. හැම තැනින්ම දැනෙන්නේ උණුසුම. ලස්සනට පෙනිච්ච නගරේ දැන් පෙනෙන්නේ ගිනිදැල්. ඔක්කොම වෙනස් වුණා. එතකොටම මේ මිත්ත වින්දක විලාප දෙන්න පටන් ගත්තා. අයියෝ මට මේක එපා. මේක යලි ගනින් කියලා කියනකොට අර නිරිසතා නොපෙනී ගියා. පින්වතුනි මේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අසිරිමත් බුදු නෙතින් දැකලා දේශනා කරන කාරණා මේවාවෙන් වර්තමාන ලෝකේ
තාක්ෂණයක් පස්සේ මුසපත් වෙලා ඉන්න අපට ඒ තාක්ෂණය ඔස්සේ නම් කවදාවත් දකින්න බෑ. අසිරිමත් බුදු නුවණකින් දුටු මේ කතා පුවත ගැන හොඳට තේරුම් ගන්නට අදට මේ විදිහටමයි වෙන්නේ. යම්කිසි කෙනෙක් පීදී යුත්තම් පුදන්නේ නැත්තම්, ගරු කළ යුත්තාට ගරු කරන්නේ නැත්තම්, කීකරු විය යුතු උතුමන්ට කීකරු වෙන්නේ නැත්තම්, ගුණධර්ම නැති කෙනා වරදේ පටලැවෙන්නේ ඒ වරද මහා සැපක් කියලා හිතාගෙන තමයි. ඒ බඳු කෙනාට අසත්පුරුෂයාව පේන්නේ තමන්ට සෙත සලසන මහා සත්පුරුෂයා වගේ. හොර රහතුන් ඒ බඳු කෙනාට පේන්නේ මහා මුනිවරු වගේ. හොර මාර්ග ඵලලාභී කට්ට කෛරාටිකයන්ව ඒ බඳු අයට පේන්නේ තමන්ව ගලව ගන්න ආපු මහා සාන්තුවරු වගේ. අහුවෙලා යනවා. අහුවෙලා යන්න මූලිකම හේතුව මොකද්ද? පිදිය යුතු උතුමන් පුදන්නේ නැතිකම. ඒ නිසා හොඳට මේ කාරණේ අපි තෝර බේරගත යුතු එකක්. මොකද මෙතනින් ගැලවීමක් තියෙනවා. අපිට අපේ ජීවිතේ ක්‍රියාව වෙනස් කරපු ගමන් පිදිය යුතු උතුමන් පුදන්න පටන් ගත්ත ගමන් නිතර තෙරුවනේ ආරක්ෂාව උදෙසා කටයුතු කරමින් ඉන්න පටන් ගත්ත ගමන් සෑරජානන් වහන්සේලා වඳින්න පටන් ගත්ත ගමන් බෝධින් වහන්සේ පුදන්න පටන් ගත්ත ගමන් මව්පියන්ට කීකරු වෙන්න පටන් ගත්ත ගමන් අපේ ජීවිතේට සෞභාග්‍ය උදා වෙන්න පටන් ගන්නවා. සෞභාග්‍ය උපදින්න නම් මංගල්‍ය උපදින්න නම් ඒකට හේතු බහුත වෙන කාරණේ තියෙනවා. ඒක කරන්න ඕන. ඒක කරද්දි හරියනවා. ඒක කරද්දි අර වැරදි දුර්වලතා ඔක්කොම ඈතට යනවා. අපි ගත්තොත් එහෙම ගේ දොරකට මැස්සෝ ගහනවා නම් ඒක නා කරන්න ඕනේ ගේ දොර හොඳට පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරාම මොකද වෙන්නේ? පිරිසිදු තැනට අර මැස්සෝ එන්නේ නැතුව යනවා. ආන්ගේ වගේ. තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් වලින් දුර්ගන්ධය හමනවා නම් එයා මොකද කරන්න ඕනේ? ඇඳුම් ටික හොඳට මේ සුවඳ වර්ග දාලා පිරිසිදු කරලා හොද ගන්න ඕන. ප්‍රශ්නේ ඉවරයි. අන්න ඒ වගේ. ඒ ක්‍රමයටමයි තේරුම් ගන්න ඕනේ. එතකොට මිත්ත වින්දක අර නිරේ බොහෝසේ විදවන නිරිසතෙක් බවට පත් වුණා. ඔය කාලේ මහා බෝධිසත්වයෝ තව්තිසාවේ සක්දෙව් රජු වෙලා රාජ්‍ය විචාරමින් වාසය කළේ. සත්‍යයන්ගේ කර්ම විපාක පිළිබඳව තොරතුරු හොයන්ට සක්දෙවිඳු තමන්ගේ දිව්‍ය රථයේ නැගිලා පිරිවරත් එක්ක මේ උස්සද කියන නරකයටත් පැමිණියා. ඒ නරකයට පැමිණෙනකොට සක්දෙවිඳුට දකින්න ලැබෙනවා කටුක දුක් වේදනා විඳ විඳ මිත්ත වින්දක බැගෑ හඬින් හඬ හඬා ඉන්න විදිහ. සක්දෙවිඳුව දැකලා මිත්ත වින්දක මෙන්න මෙහෙම කිව්වා. අනේ ස්වාමී දිව්‍ය රාජයා නිනි මේ චක්‍රය කුරහංගලක් තල තලා අඹරනවා වගේ මගේ හිස අඹරමින් ගෙල දක්වා උඩට නගිනවා පහළට බසිනවා. අයෝ මං කුමන පවක් කළාටද දෙවියනේ මේ තරම් මං විඳවන්නේ කියලා ඔය මිත්ත වින්දක සක්දෙවිඳුගෙන් ඇහුවේ. සිව්දොරටු කවුලුවකින් සැදී පවුරු පදනමින් තිරසර මේ ලෝහ නගරයකි. අයියෝ මං දැඩිව සිර වුණා මා අතින් කවර පවක්ද වූයේ. කූඩුවේ සිරවුණු කුරුල්ලෙකු වගේ හැම දොරක්ම තදින් ඇත වැසි හිසේ පටන් ගෙල දක්වා පහළට ඉහළට කැරකි කැරකි කැපෙමින් බසිනා උර චක්‍රයකින් පහර කමින් සිටිනවා. එතකොට මිත්ත වින්දක මේ කතාව කියද්දී සක්දෙවිඳු මිත්ත වින්දකගේ පෙර කර්මී කුමක්ද කියලා බැලුවා. එතකොට මේ දෙවියන්ට පේනවා මිත්ත වින්දකගේ කර්මේ. ඒ කර්මය ගැන සක්දෙවිඳු එදා මිත්ත වින්දකට කිව්වා. කහවණු ලක්ෂයකුත් 20000ක් ලැබුණා නොවේ තට. අනුකම්පා ඇති තගේ සෝවාන් මව්ගේ වචනයත් නොඅසා ඇයට පහර දී අනතුරු කොට නොවේද තා මුහුදු ගමන් ආවේ. දැන් මතක් කරනවා මෙහෙම නොවේද කටයුතු කළේ. අම්මට පහරකුක් ගහලා අම්මව පෙරලා දාලා අනතුරු කරලා නේද ආවේ.
මුහුදු දියෙන් නැවක නැගී යන අතරේ දියුණුව අඩු අනතුරු වැඩි මහ සයුරේ පවුරක බැස තනිවම තට යන්ට උනානේ. එක් දවසක් සිල් රැකි පින පළ දීමෙන් විමාන ප්‍රේතියන් 4ක් 8ක් 16ක් ලැබුණානේ. අර මා කිව්වේ මේ මිත්ත වින්දකට විමාන හමුණා කියලා රන් රිදී මැණික් විමාන. ඒ විමානවලදී විමාන ප්‍රේතියෝ 4 8 16 බැගින් මොහුට ලැබුණා. යලි දෙතිස් ප්‍රේතියන්ද ලබා සැපසේ ඉන්න අතරේ තා සිල් රැකි පින අවසන් වී ගියා. මවට පහර දුන් අකුසල් මතුවී ආවා. තෘප්තියක් නොමැතිව අධික ආසාවෙන් තවත් සැප සොයා උස්සද නිරේටයි දැන් තා ඇවිදින් ඉන්නේ. තා හිස මත උර චක්‍රයකුයි කැරකෙන්නේ. කිසිදා නොපිරෙන මහ සයුරක් විලසින් දැඩි තණ්හාවෙන් තා පෙළෙමින් ඉන්නේ. සැපම සොයා යන මේ ගමනේ යමෙක් ලොවේ ආසාවට ගිජුව වසයි නම් ඒ කාටත් උර චක්‍රයේ දමන්ටයි වෙන්නේ. යම් කෙනෙක් මේ ලෝකේ ගුණධර්ම අඳුනගන්නේ නැතුව තණ්හාව පස්සේම හඹාගෙන යන්න පටන් ගත්තොත් එහෙම ඒ කෙනාටත් අවසානයේ මොකද්ද වෙන්නේ? අර උර චක්‍රය දාගන්නයි වෙන්නේ. මව්පිය උරුමේට අයත් බොහෝ ධනය හැරදම දියුණුවක් නොමැති අනතුරු වැඩි සෛරට වැදුනා. නුවණින් නොසිතා මෙලෙස කරන කාටත් මෙලොවේ උර චක්‍රය දමා ගන්නයි වෙන්නේ. තමා කරන දේ හරිදෝ වැරදිදෝ කියා නුවණින් විමසා බලන්ට ඕනේ නැනවතා. නැනවතා මොකක් ගැනද විමසන්න ඕනේ පින්වතුනි? තමන් කරන ක්‍රියාව හරිද වැරදිද කියලා. ඔහු මහත් භෝග රැස් කරගන්නේ තමහට විපත ලබා දෙන දේ ගැන ආසාවක් නැතුවයි කල් ගත කළ යුත්තේ. තමන්ගේ විපත අඳුන ගන්න ඕන. අනුකම්පාවෙන් දෙන ඔවදනට සවන් දී නුවණින් විමසා වැඩ කරන නැනවතා හට මේ උර චක්‍රය නෑ උරයට බැසගන්නේ. යම්කිසි කෙනෙක් තමන්ට අනුකම්පාවෙන් අවවාද අනුශාසනා කරන අයගේ වචනයට සවන් දීලා ඒ වචන වලට අනුව නුවණ මෙහෙवला වැඩ කරනවා නම් එයාගේ හිසට උර චක්‍රය කියන එක ගැලපෙන්නේ. එයාට මේ වේදනාව විඳින්න සිද්ධ වෙන්නේ. උර චක්‍රේ ලස්සන මල් මාලේ වගේ එයාට පේන්නේ. එයාට උර චක්‍රේ විදිහට පේනවා. ගැලවෙනවා එතකොට. ගැලවෙනවා. අසත්පුරුෂයාව අසත්පුරුෂයාගේ වෙසින්ම පේනවා. ලාමක කෙනාව ලාමක වෙසින්ම පේනවා. පාපියාව පවිටු වෙසින්ම පේනවා. අනතුරේ හෙළන කෙනාව අනතුරේ හෙළන කෙනා විදිහටම පේනවා. බේරෙනවා. රැවටෙන්නේ. එතකොට මිත්ත වින්දක කල්පනා කළා අයියෝ එහෙනම් මං වෙනසුණා. ඇත්තනේ මේ කියපු ඔක්කොම කාරණා. දැන් ඉතින් මොනවා කරන්නද? මේ කර්ම විපාකේ ඉවර වෙන දවසවත් මං දැනගන්න ඕන. අනේ දෙවිය වදාළ මැන මේ උර චක්‍රය ගැන තව කොපමණ කලක් මෙසේ කුඹල් සකක් කැරකෙනසේ මා හිස මත රිදුන් දිදී කැරකෙවේවිදෝ. ඔහොම ඇහුවා. එතකොට බෝධිසත්වයෝ මේ මිත්ත වින්දකට කියනවා මිත්ත වින්දක අසව මෙමා පවසන මේ බස කියන්ට නොහැකිය ගෙවනා කාලයේ තොපහට ගුණවත් මව් පෙළූ වරද ඇත තොප යටකොට දහස් ලක්ෂ ගණන් වසර ගෙවී ගියද ලොව මේ උරසක නොයන්නේය තොපගින් බැහැරට. ඉතින් බලන්න ඒ උර චක්‍රේ පැනඳගත්තු මිත්ත වින්දකට දැන් මේකෙන් තව කාරණාවක් තේරෙනවා පින්වතුනි. මේ බුද්ධාන්තරයක් අතරේ කොච්චර දීර්ඝ කාලයක් තියෙනවද කියලා. දැන් මේක කාශ්‍යප බුද්ධ කාලේ වෙච්ච එකනේ. කාශ්‍යප බුද්ධ කාලේ මිත්ත වින්දක තමයි දැන් මේ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්නේ. බලන්න මේ පාප කර්මයේ ගෙවෙන්න මහා බිහිසුණු වේදනා විඳව උස්සද නිරේ දීර්ඝ කාලයක් වාසය කරන කමුත් බුද්ධාන්තරයක් ගත වුණේ. බුදුවරුන්ගේ උපත බොහොම කලාතුරකින් වෙන එකක්. දීර්ඝ කාලයක ඇවෑමෙන් සිද්ධ වෙන එකක්.
ඒ නිසා ඒ බුදු කෙනෙක් මුණ ගැහිච්ච මොහොතේ තමන්ගේ ජීවිතයට යහපත සලසා ගන්නටම උත්සුක වෙන්න ඕන. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට මේ චතුද්්වාර ජාතක එහෙම නැත්තම් මිත්ත වින්දකගේ කතාව මේ විදිහට කියා දෙනකොට අර භික්ෂුවට මේ කාරණේ වැටහුණා. ඒ භික්ෂුවට බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ මුල් කරගෙන තමන්ගේ ජීවිතයට යහපත සලසගන්නට අවස්ථාව උදා වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එකල සිය ගුණවත් මවුට අකීකරුව ගිය මිත්ත වින්දකව සිටියේ අදටත් අකීකරුව සිටින මේ දුර්වච භික්ෂුව සක්දෙව් රජව සිටියේ මහා බෝධි සත්වයෝ වන මමය කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක කතාව නිමා කළේ. ඉතින් අපට වරදිනකොට ඒ වරද කරා ජීවිතේ ඇදෙන්න හේතුව ඕනෝක. වැරදිදේ හරි වගේ පේන්න හේතුව ඕක. අසත්පුරුෂයාට සත්පුරුෂයයි කියලා මුලා වෙන්න හේතුව ඕක. මොකද්ද? පිදිය යුත්තන් නොපිදීම. ගරු කළ යුත්තාට ගරු නොකිරීම. කීකරු විය යුතු උතුමන්ට කීකරු නොවීම. මේ ගුණධර්ම අපි හදාගන්න දක්ෂ වුණොත් පින්වතුනි අපි හැමදෙනාට රැකවරණයක් අපේ ජීවිතයට තියෙනවා. ඉතින් ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේ ඒ රැකවරණය අපේ ජීවිතයට සලස ගන්නට අප හැමදෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩිත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප සෑම සියලු දෙනාහට දෙවිවරු නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට මේ සියලු පින් අනුමෝදන් වී නිදුක් නිරෝග සුව ලබත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාත් පැවති බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාත් පින් අනුමෝදන්ව ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් බමුණුගේ සුනිල් පෙරේරා මහත්මයා සහ දූ දරුවන් නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ පින්වත් ලියනගේ ප්‍රිය නන්දනී මෑණියන්ට එල්මෝ රොහාන් ප්‍රනාන්දු පියාණන්ට පරණ ලියනගේ විලියම් සීයාට බමුණුගේ තෝමස් පෙරේරා සීයාට මේරි බර්තා ආච්චි අම්මාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපේටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින්න පින්වත් සිසිරවති ආච්චි අම්මාට, පරණ ලියනගේ ප්‍රියන්ත මහත්මාට, පරණ ලියනගේ ප්‍රිය දර්ශනී මහත්මියට, ෆ්ලොවියා ෂෙරුනී දියණියට, ෆ්ලාවියා ෂෙරුනී දියණියට, ෆේලිචේ සුරෝෂ් පුතණුවන්ට, ඒ වගේම ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලුම පුණ්‍ය ධර්මීය අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිද්ධ කරන බමුණුගේ සුනිල් පෙරේරා මහත්මයාටත් මේ පවුලේ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා. පින්වතුන්ලා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වෙත්වා. ඒ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් දියුණුවටපත් වෙත්වා. කරදර බාධා දුරු වී සැනසille පින් කරගන්නටත් සැනසille ගුණධර්ම දියුණු කරගන්නටත් පින්වත් හැම දිනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුලම
ධර්මාවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.